Saranang gacchami. Dhammang saranang gacchami. Sanghang saranang gacchami. Sanghang saranang gacchami. Tutiyampi buddhang saranang gacchami. Dutiyampi buddhang saranang gacchami. Tutiyampi dhammang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Tutiyampi sanghang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata veramani sikkhapadang samadhiyami. Panatipata veramani sikkhapadang samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Kāmesu miccācārā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Surāmeraya majjapamā dattānā veramani sikkhapadang samadhiyami. Suramēraya majjapamādatthāna veramani sikkhapadang samadhiyami. Samantā cakkavālesu atrā gaccantu devata saddhammang munirājassa sunantu sagga mokkhadā Dhammasavana kālo ayang badantā Dhammasavana kālo ayang badantā Dhammasavana kālo ayang badantā Namo tassa bhagavato arahato sammā sambuddhassa namo tassa Bhagavato arahato sammā sambuddhassa namo tassa Bhagavato arahato sammā sambuddhassa Kiṃ panatvang sāriputta dhanang jāniṃ brāhmanang sati uttariṃ karaniye hīne brahmaloke patiṭṭapetva uṭṭhāyāsana pakkantoti ෆ්ලොරිඩා බෞද්ධ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අපේ කල්යාණ මිත්‍ර මොරතොට ආනන්ද පණ්ඩිත හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරුවනින් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි මෙවැනි දවසකදී ෆ්ලොරිඩා බෞද්ධ විහාරස්ථානයෙන් විසිරුවා හරින ධර්ම දේශනාවක් සිද්ධ කිරීමට ලැබීම අපේ ජීවිතයේ සුවිශේෂ අවස්ථාවක් හැටියට විශේෂයෙන්ම ඉතාමත්ම දිගු කාලීන සම්බන්ධකමක් තියෙන අපේ සමකාලීනව
අපට වර්ෂයක් දෙකක් පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු අපේ සහෝදර හාමුදුරුවොත් එක්කම එකට අධ්‍යාපනයේ ලද බොහොම දීප්තිමත් සඟරුවනක් තමයි අපේ මොරොතොට ආනන්ද පණ්ඩිත හාමුදුරුවෝ. එනිසා මේ ධර්ම දේශනාවට අවස්ථාව ලැබීම බොහොම සතුට උපදවන කාරණයක්. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මං ඉදිරිපත් කළේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ බ්‍රාහ්මණ වග්ගයට අයිති ධනංජානී කියන සූත්‍රය. පින්නතුනේ බුදුහාමුදුරුවෝ ඉපදිච්ච කාලවකවානුවේ ඉන්දියාවේ 12 මහා ජනපද තිබුණා. ඒවා රජයවල් රටවල් හැටියට. අංග, මගධ, කාශි, කෝසල ආදි වශයෙන්. ඒකෙන් බුදුහාමුදුරුවෝ වැඩි කාලයක් වැඩ හිටපු කොසල් ජනපදයේ ජේතවනාරාමේ තියෙන්නේ. බුදුහාමුදුරුවන්ගේ සුවිශේෂ සිදුවීම් රාශියක් සිද්ධ වෙච්ච ජනපදය තමයි මගධ දේශය කියලා කියන්නේ. බිම්බිසාර මහරජුරු රජකම් කළේ ඒ රාජධානිය. මගධයට විශේෂ වෙන්නේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරලා. ඔබ අහලා තිනවනේ පැවිදි වෙස් අරගෙන පාත්‍රයක් අතින් අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට දන් වළඳන්න පාණ්ඩව පර්වතයේ ළඟට වඩිනකොට ආරංචි හම්බෙලා බිම්බිසාර රජුත් ගිහින් කතා කළා ඔබට මේ රාජ්‍යයෙන් භාගයක් දෙන්නම් මෙහි නතර වෙන්න කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරු සිහිපත් කළා මම බුද්ධ රාජ්‍යයක් හොයාගෙන යන කෙනෙක් මට රාජ්‍යයක් වැඩක් නැහැ. රාජ්‍ය තිබිලා තරවලා ආපු කෙනෙක්නේ. ආන්නේ සිදුවීම වුණේ. බුදුහාමුදුරන්ට පළවෙනි විහාරයේ පූජා කළේ ඒ වගේම ඒ මගධ රාජ්‍ය සුවිශේෂයි ගිජ්ජකූට පර්වතය, ඉසිගිලි පර්වතය, පාණ්ඩව පර්වතය ආදි වශයෙන් මහා කඳු ගොඩක් තියෙන රාජධානියක්. මේ රාජධානිය ගැන සඳහන් කරන්නේ මගධේ දොරටු 64ක් තියෙනවා කියලා. දොරටු 64ක් කියන්නේ කුඩා දොරටු 32කුත් මහා දොරටු 32කුත්. අදත් දඹදිව වන්දනාවේ ගියපු පින්නතුන් දන්නවා මගධ රාජධානියට ඇතුල් වෙනකොට ලොකු ගල් වලින් බැඳපු බැම්මක් දකින්න තියෙනවා. සමහරට පැරණි කාලේ ඉඳලා තිබිච්ච ඒවා වෙන්න පුළුවන්. ඒ දොරටු එක එක නම් කරලා තියෙනවා. ඒ දොරටු කියන්නේ ඒ රාජධානියට ඇතුල් වෙන්න පුළුවන් ප්‍රදේශ. දැන් රට මැදනේ මේක තියෙන්නේ. දැන් අපි මේ අපිට දැනෙනවානේ ඇමරිකාව වගේ රටක මැද තියෙන ස්ටේට් එකකට විවිධ පැති වලින් එන්න පුළුවන් දොරටු තියෙනවානේ. ඒ වගේ. ඒ දොරටු අතර එකක් තමයි තණ්ඩුල පාලද්වාර කියලා කියන්නේ. ඒකේ තේරුම ගත්තොත් නම් තණ්ඩුල කියලා කියන්නේ හාල් වලට. පාල කියලා කියන්නේ කන්ට්‍රෝල් කරනවා වගේ එකක්, පාලනය කිරීම. ద్వාරය කියන්නේ දොරටුව. එතකොට මම හිතන්නේ බොහෝ වෙලාවට හාල් රටෙන් පිටට යනකොට හරි රටට එනකොට හරි අධීක්ෂණයක් කරන තැනක්. මම එහෙම විස්තර කළේ ඒකටත් පොඩි සම්බන්ධකමක් මේ සූත්‍රයේ තියෙන නිසායි. දවසක් හාමුදුරු කෙනෙක් ඒ කාලේ දැන් වගේ ටීවී නෑනේ. මේ වගේ තාක්ෂණයකුත් නෑනේ. බුදුහාමුදුරු ගැන අහලා තියෙනවා. හැබැයි බුදුහාමුදුරු දැකලා නැහැ. බුදුහාමුදුරු වෙනුවෙන් පැවිදි වුණා. ඒ හාමුදුරන්ට ඕනකම තිබුණා බුදුහාමුදුරු දකින්න. ඒ හින්දා වේළුවනාරාමයට ආවා.
වැසි කාලේ නැත්තම් වස්වසන කාලේ කිට්ටු වෙයි වැඩි. එහෙනම් එහෙදි වස් සමාදන් වෙන්න වුණා. හොඳ අවස්ථාවක්. බුදුහාමුදුරුවෝ දකින්න ආපු මේ හාමුදුරුවන්ට දකින්න නෙවෙයි බුදුහාමගෙන් බණ අහන්නත් පුළුවන්. බුදුහාමුදුරුවෝ විතරක් නෙවෙයි ආනන්ද හාමුදුරුවෝ, මහා කාශ්‍යප හාමුදුරුවෝ, සීවලී හාමුදුරුවෝ, ඔහම හාමුදුරුවෝ දකින්නත් පුළුවන්කම ලැබුණා. ඉතින් වස් කාලේ ඉවර වෙනකොට ආපහු පිටත් වෙන්න බුදුහාමුදුරන්ට වැඳලා අවසර ගත්ත. මේ හාමුදුරන්ට පොඩි අඩුපාඩුවක් තිබුණා. ඒ තමයි ශාසනයේ හිටපු අග්‍රගණ්‍ය හාමුදුරු කෙනෙක්නේ සරියුත් හාමුදුරුවෝ. බුදුහාමුදුරන්ගේ දකුණත් සව්වන් වහන්සේනේ. එහෙනම් සරියුත් හාමුදුරු කොහෙද වැඩ ඉන්නේ කියලා විපරම් කරපුවම දැනගත්තා මේ මගදී හුඟක් ඈත දක්ඛිනා ගිරි කියලා. එකත් කඳු ප්‍රදේශයක. එහෙ තමයි සරියුත් හාමුදුරු ඉන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරන් අවසර අරගෙන මේ හාමුදුරු ගියා දක්ඛිනා ගිරියට සරියුත් හාමුදුරු දකින්න. ගියාට පස්සේ සරියුත් හාමුදුරු තොරතුරු අහලා සතුටු සාමිච්චි කතා කරන වෙලාවේ ඇහුවා දැන් ආපු තොරතුරු දන්නවනේ කොහේ ඉඳලාද වැඩි කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ළඟ හිටපු බව දැනගෙන බුදුහාමුදුරුවෝ ගැන ඇහුවා ඉස්සරුම. කච්චා උසෝ භගවා ආරෝගෝච බලවාච. කොහොමද අවත් නැතන් ආයුෂ්මතුන් වහන්සේ හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ ශරීර සෞඛ්‍ය සම්පන්නව ලෙඩක් දුකක් නැතුව වැඩ ඉන්නවද කියලා ඇහුවා. ඔව් හාමුදුරුවනේ බුදුහාමුදුරුවෝ නිරෝගීව වැඩ ඉන්නවා කියලා කිව්වා. ඊට පස්සේ තවත් හාමුදුරුවෝ පිළිබඳව ඇහුවා. අහලා දැන් තොරතුරු දන්නවනේ. මේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ එහෙම වැඩම කළා නිතර අර තණ්ඩුල පාලද්වාර කියන ප්‍රදේශයට. ඒ නිසා තොරතුරු අහනවා දැන් කොහොමද තණ්ඩුල පාල ඒ කියන්නේ එතන ඒක බාරව ඉන්න ධනංජානි කියන සිටු මේ බමුණා ගැන. එතකොට කච්චාවුසෝ ධනංජානින් ආරෝගාච බලවාච හොඳින් ඉන්නවද කියලා ඇහුවා. එයා ගිහියෙක්නේ. සරියුත් හාමුදුරුවෝ ගිහි කාලේ බමුණෙක්නේ. එක්ක සරියුත් හාමුදුරුවන්ගේ යාළුවෙක් එක්ක නෑයෙක් එහෙම වෙන්න පුළුවන්. එහෙනම් ඇහුවා මෙහෙම ප්‍රශ්නයක්. කච්චිපනාවුසෝ ධනංජානි බ්‍රාහ්මනෝ අප්පමත්තෝති. අප්පමත්තෝති කියන එකෙන් තියෙන්නේ අප්‍රමාදීව දැහැමියව කටයුතු කරනවාද කියලා අහන එක. එතකොට අර හාමුදුරුවෝ කියන්නේ හාමුදුරනේ සෞඛ්‍ය සම්පන්නව හිටියට එයා ගැන ඉතින් සතුටු පණිවිඩයක් නෙවෙයි ඒ අතින් නම් කියන්නේ. ඇයි කියලා. එයා තමයි මේ තණ්ඩුල පාරද්වාරය පරිහරණය කරන කෙනා. රට වෙනුවෙන් නියෝජිතයා. එතන රාජකාරී ප්‍රධානියා. අර හාමුදුරුවෝ මතක් කරනවා සරියුත් හාමුදුරුවන්ට බ්‍රාහ්මනෝ රාජානං නිස්සාය බ්‍රාහ්මණ ගහපතිකේ විලුම්පති. මේ කවුද ධනංජානි බමුණා රජ්ජුරුව මුල් කරගෙන ඒ ප්‍රදේශයේ ඉන්න මිනිස්සු විලුම්පති. ඒ කියන්නේ ඒ අය පීඩනයට ලක් කරනවා. අපි කියන්නේ ගසා කනවා කියලා වගේ වචනයක් කිව්වේ කීකට. කොහොමද එයා කරන්නේ? රජ්ජුරුවෝ කියනවා නම් දැන් මිනිස්සුන්ට ටිකක් අපහසු නම් අයබදු ටිකක් අඩු කරලා පාවිච්චි කරමු කියලා කිව්වත් මෙයා මිනිස්සුන්ට පණිවිඩය දෙන්න දැන් රට්ටි කරන්න අමාරුයි අයබදු වැඩියෙන් ගන්න වෙලා තියෙනවා. එහෙමයි රජ්ජුරුවෝ නියම කරලා තියෙන කියලා 100ට පොඩි ගාණක් තව එකතු කරනවා. අපි කියමු 100ට 3ක් එකතු කරන්න කියලා. මෙයා කියනවා 3.5ක් විතර. ඊළඟට බ්‍රාහ්මණ ග්‍රහපතිකේ නිසාය රාජානං විලුම්පති.
අයබදු ටික ගෙනihin දෙන වෙලාවේ එයා කියනවා රජතුමනි අපේ මිනිස්සුන්ට හරි අමාරුයි. අයබදු 100ට 3ක් කියලා කිව්වට ඒ මිනිස්සු ඉතින් අමාරුවෙන් 100ට 2ක් විතර තමයි දෙන්නේ 2.5ක් විතර අමාරුවෙන් හදාගත්තේ කියලා ඒ ටික ගිහින් දෙනවා. බැලුවම දෙපැත්තෙන්ම කොටසක් මෙයාට එනවා. මෙයාගේ පළවෙනි විවාහයකුත් තිබුණා. ඒකත් වෙලා වෙනත් විවාහයක් කළා. ඊට පස්සේ තමයි මෙයා මෙහෙම වෙනස් වුනේ කියන එක සරියුත් හාමුදුරන්ට මතක් කළා. සරියුත් හාමුදුරේ වෙලාවේ සිහිපත් කළා මේ හාමුදුරන්ට අනේ මං සාමාන්‍ය ඇහෙන්න හොඳ නැති පණිවිඩයක් නේ යා ගැන මට ඇහුනේ. මං ගියාම ධනංජානි හම්බ වෙලා එයාට සාකච්ඡා කරලා මේ ගැන කියන්න ඕන. ඉතින් ටික කාලයක් ගිහින් සරියුත් හාමුදුරු වැඩියා ආපහු පුරුදු පරිදි රජගහනුවරට. වේළුවනාරාමයට. ඉතින් බුදුහාමුදුරු දැකලා හාමුදුරුත් එක්ක ඉතින් කාලයක් ඉඳලා සරියුත් හාමුදුරු හිතුවා තමන්ගේ අර කලින් ආපු පණිවිඩයට අනුව ධනංජානි එච්චර හොඳ මට්ටමක නෙවෙයිනේ ඉන්නේ කියලා ඔහු හම්බෙන්න ගියා. හැබැයි උන්වහන්සේ මගදී පිණ්ඩපාතය කරලා වැළඳුවා. වෙනදා ඔහු බලන්න යනකොට වෙන තැන් වලින් දන් වළඳන්නේ එහෙටම වඩිනවා. මොකද හිතවත්කම තියෙනවා. ඒ යනකොට මේ බමුණා ඉස්සර බමුණන්ගේ සිරිතක් තිබුණා. තමන්ගේ ගෙදර වෙනම ගව පට්ටියක් තිබුණත් එක ගවයෙක් වෙන් කරගන්නවා තමන්ගේ ගෙදර අයට කිරි බොන්න ගන්න. හොඳ නිරෝගී සම්පන්න බොහොම නිරෝගී සම්පන්න හොඳ එක්කෙනෙක් තමයි තෝරගන්නේ. මම බැටරි චුට්ටක් මෙයාලා තියෙන චුට්ට හරි. එතකොට දැන් සරියුත් හාමුදුරන්ට කතා කරලා කීවා ඔබ වහන්සේ වැඩි එක හොඳයි. මේ දන් වළඳන්න ඉස්සරලා මේ නැවුම් කිරි ටිකක් වළඳමු. උණු පිට තියෙනවා. උනාට මතක් කරන්නේ කිරි වළඳන්න බෑ. මං මගදී දානේ පින්නපාති කරලා වළඳලා යාවේ. මට ඔබට කතා කරන්න ඕන. ගෙදරට ගියෙත් නෑ. බලන්නකො මෙතන එක පණිවිඩයකුත් තියෙනවා. මේ ළඟ ඒ කිට්ටුව තියෙනවා ගහක්. ඔබ කෑම එහෙම කාලා එන්න මං ඒ ගහ යට විවේකීව ඉන්නවා කතා කරන්න ඕන කියලා. බලන්නකො එතන පණිවිඩයක් තියෙනවා යම් කෙනෙකුට අඩුලුහුඩුකමක් ගැන සාකච්ඡා කරනවා නම් තනියෙන් කතා කරන්න ඕන. ගෙදරක කියන්නකො ගෙදර තාත්තා පිළිබඳව නම් ගැටලුවක් තියෙන්නේ බිරිඳ මේ මහා දරුවෝයි අනිත් අය ඉන්න තැන දොස් කියන්නේ. වෙනම හම්බෙලා කතා කරමු. බිරිඳගේ අඩුපාඩුවක් ගැන කතා කරනවා නම් ස්වාමියෙක් ඒක කරන්න ඕනන්නේ ඒ විදිහට. දරුවෝ ගැන වුණත් එහෙමයි. දරුවෝ ගැන අඩුපාඩුවක් මොකක් හරි විවේචනයක් තියෙනවා නම් අපි ඒක කරන්න ඕනන්නේ ඒ දරුවා ගෙන්නගෙන වෙනම. ඉතින් සරියුත් හාමුදුරුවෝ ළඟට ආවම ඔහු. ඉතින් ඇහුවා කොහොමද මම මෙහෙම ඔබ ගැන ඇහුවම ඔබ ගැන මට හොඳ පණිවිඩයක් නෙවෙයි හම්බ වුණේ කියලා කිව්වා. ඔබ මිනිස්සු අයබදු වෙන ඔබ යටිමඩි ගහ ගන්න කෙනෙක් කියලා කියනවා කියලා. මෙයා දැන් එතකොට කියනවා මේ සරියුත් හාමුදුරන්ට හාමුදුරුවනේ මාතා පිතරෝ පෝසිතබ්බෝ. ගිහි අය අදත් ඔබටත් තියෙන ප්‍රශ්න ටිකක් තමයි මේ ඔහු කියන්නේ. අපි ගිහියෝනේ හාමුදුරුවනේ. මාතා පිතරෝ පෝසිතබ්බෝ. අපේ අම්මා තාත්තා ඉන්න අය පෝෂණය කරන්න ඕන. පෝසිතබ්බෝ කියන්නේ මොකද්ද? ඒ අයට කන්න බොන්න, ඒ අයට ඉන්න හිටින්න තැන, ඒ අයට ඇඳුම් පැළඳුම්, ඒ අයගේ බෙහෙත් හේත් ටික, ඊළඟට ඒ අයට ගමන් බිමන් තියෙනවා නම් ඒවට අපි බලන්න ඕන.
අම්මා තාත්තා පෝසිතබ්බෝ පෝෂණය කරන්න ඕන. හරි ලස්සනයි නේද බලන්න. දරුවන්ගේ යුතුයකමක් තමයි එය දෙමව්පියෝ වැඩිහිටි වයස්ගත වුණාම පෝෂණය කරන්න. නිකන් නෙවෙයි. ඊළඟට පුත්තදාරා පෝසිතබ්බෝ අපට දූ දරුවෝ ඉන්නවා. බිරිඳක් ඉන්නවා. ඒ අය පෝෂණය කරන්න ඕන. ඉස්කෝලේ යනවා නම් මගේ අධ්‍යාපනයට යනකොට ඒකට. ඒ අයට ඇඳුම් කැඩුම් වෙනත් දේවල්. ඒ අයගේ ලෙඩට දුකට බලන එක. බිරිඳක් නම් එයාට ඇඳුම් ආයිත්තම් වෙනත් අවශ්‍ය අඩුම කුඩුම සියල්ල පිළිබඳ. එය පෝෂණය කරන්න. මොකද ඔවුන් පෝෂණය වෙන්නේ ඒ ගෙදර ස්වාමියාව යටතේ. ඊළඟට කියනවා දාස කම්මකාරා පෝසබ්බු. අපේ ගෙවල් වල ඉන්න දාසයෝ ඉන්නවා. කම්කරුවෝ ඉන්නවා. දාසයෝ කියලා කියන්නේ එතනම නතර වෙලා ඒක වගේම ඉස්සර ඔය තියෙන්නේ ඒ වගේම පළපදියම් වල දාසකම් කරන අය. කම්මකාරකා කියලා කියන්නේ පිටින් එදිනෙදා වැඩට ගෙන්න ගන්න ඕනේ. බැම්මක් බඳිනවා බාසුන් නැහැ කෙනෙක් ගෙන්න ගන්න. නේද? ඒ වගේ වෙනත් කටයුතු වලට එදිනෙදාට ගන්න අය. හැබැයි කවුරුත් ඒ අය පෝෂණය කරන්න ඕන. බලන්නකෝ දැන් අපට තියෙන ප්‍රශ්න ටිකමනේ. ඊළඟට කියනවා මිත්තා මච්චානං මිත්තා මච්ච කරණීයං කාතබ්බා. හැබැයි එතන පෝසිතබ්බ නෙවෙයි. දැන් අපට යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා. ඊළඟට වෙනත් මැති ඇමතිවරු ඒ හිතවත්තු ඉන්නවනේ ඒ අය. ඒ අය වෙනුවෙන් මිත්‍රයෙක් ආවම කටයුතු කරන විදිහට අපි කටයුතු කරන්න ඕන. එතකොට කවුරු හරි මිත්‍රයෙක් ආවොත් එයාට වෙනම සලකන්න ඕන. ඒ අය නවතින පහසුකම් බලන්න ඕන. මේ ආදී විහිද. හාමුදුරනේ ඒව අපට තියෙනවා. ඥාති සලෝහිතානං ඥාති සලෝහිත කරණීයං කාතබ්බා. අපට ඥාතින් ඉන්නවා. එතකොට සලෝහිතානං කියලා කියන්නේ ලේ නෑයෝ. අනිත් අය දැන් පවුල් වලට සම්බන්ධ වෙනවනේ පස්සේ. අර අය ස්වාමියාගේ බිරිඳගේ දෙමව්පියෝ ආදී අය තමයි ඒ සලෝහිතක. ඊළඟට මේ පවුල් වලට බාහිරව සම්බන්ධ වෙන ඥාකම් තියෙන අය ඥාති. ඒ අයට ගැන බලන්න ඕන. ඒ අයගේ තියෙන උත්සව අවමංගල්‍ය ආදී ඒවා විවිධ දේවල් තියෙනවනේ. ඒවා ගැනත් බලන්න ඕන. ඊළඟට අතිතීනං අතිතිනී කරණීයං කාතබ්බා. අපේ ලාංකීය පින්නතුන් බොහොම ඉහළින් සලකන එකක් නේ. අතිතී කියලා කියන්නේ ආගන්තුකයින්ට. සංස්කෘත කියමනක් තියෙන අතිතීන දේවෝ. ආගන්තුකයා දෙවි කෙනෙක් වගේ කියලා. ඒක අපේ ඕනෑම ගමක විශේෂයෙන්ම අපේ සංස්කෘතියේ විශේෂ තැනක් තිබුණා ඒ අයට. බලන්නකෝ පරණ ගෙදරකට ගිහිල්ලා. පීරිසි කුට්ටමක් දෙකක් වෙන් කරලා තියාගන්න. ගෙදර ඉන්න මිනිස්සු සමහරට අඩු කැඩිච්ච කෝප්පේ පිරිතලපු කෝප්පෙන් තේ බොනවා. හැබැයි ආගන්තුකෙන් හොඳ කෝප්පයක් තියෙනවා. තමන් සමහරට තුවායක් පාවිච්චි කරනවා ගම් වල එහෙම මේ ඉරිලා වුණත් ඔහෙ පාවිච්චි වෙනවා. හැබැයි ආගන්තුකෙක් ආවොත් දෙන්න අලුත් එකක් අරන් තියෙනවා. ඔය ගම් වල අඩු ගානේ ඒ අය ආපහු යනකොට ගහක ගෙඩියක් ඉදලා තිබ්බත් කඩලා දෙනවා. හාල් තියෙන පැත්තක හාල් එහෙමනේ මිනිස්සු. සාමාන්‍ය දවසකට වෑංජන දෙක එක කෑවොත් අර ආගන්තුකෙක් ආවම වෑංජන දෙක තුනකට තව වැඩි කරනයි. පැරණි ගම් වල සම්බෝලයක් හැදුවත් උම්මලකට ටිකක් හරි අම්මලා හංගලා තිනවා අර ආගන්තුකයෙකුට දෙන්න. ඒ වගේ එකක් තියෙනවා. ඊළඟට පුබ්බපේතානං
පුබ්බපේතකරණියං කාතබ්බං. ඒ කවුද? පුබ්බපේත කියලා කියන්නේ පේත කියලා කියන්නේ මැරිච්ච ඕන කෙනෙකුට කියන්න පුළුවන් නම. අපේ පරම්පරාවල මිය ගිය අය ඉන්නවා. නේද? මව්පියන්ගේ මව්පියෝ ආදී කොටගත්. ඒ අය වෙනුවෙන් පින් දහම් කරන්න ඕන, විවිධ දේවල් කරන්න ඕන. ඒ අය වෙනුවෙන් වෙන් වෙලා මුළු ලෝකේ පුරාම එහෙමනේ. බලන්නකෝ ජපානයටත් වෙන් වෙච්ච දවසක් තියෙනවා. වියට්නාම් අයට ඒවට වෙන් කරපු දවස් තියෙනවා. ඒ කියන්නේ මිය පරලෝ ගිය අය සිහි කරන. ඒවා පින්කම් හැටියට කරනවා. ඉතින් ඒවත් විහිදන් යන දේවල්. ඊළඟට දේවතානං දේවතාකරණීයං කාතබ්බං. දෙවියෝ වෙනුවෙන්. දැන් අපි කියමුකෝ බෞද්ධ නම් අපි අපේ නිවෙස්වල ඇත්ත වශයෙන්ම කරන විහිදම් අතර කොටසක් තමයි පන්සල වෙනුවෙන්. නේද? පන්සලේ බෝධිය හැදුවත්, විහාරය හැදුවත්, චෛත්‍ය හැදුවත්, පන්සලේ කටින පින්කමක් කළොත්, ඊළාට වෙනත් පින්කම් තියෙනකොට හාමුදුරුවෝ පිළිබඳව සැලකිල්ලෙන් ඒ සඳහා යම් කොටසක් වෙන් කරගන්න. ඒ වගේ තමන් දැන් කුඹුරක් කපන මිනිස්සු බලන්නකෝ ඔය දේවතාකරණීයං කාතබ්බං කියන එක. අපි ගොවි ගම්මානවලනේ අපේ ගිරාඳුරු කෝට්ටේම අපි දන්නවනේ. මිනිස්සු ඉස්සරෝම වී ටිකක් අරගෙන අලුත් සහල් දානි ටිකක් හදාගෙන විහාරස්ථානයට යනවා. ඊළඟට සමන් දෙයියන්ට පූජා කරනවා. ඊට පස්සේ තමන්ගේ වැඩිහිටියොන්ට ගෙනihin දෙන මිනිස්සු ඉන්නවා. දෙමාපියාදින්ට. ඒ වගේ දැන් අපේ තියෙන පරලෝ වෙනුවෙන් කරන කටයුතුත් තියෙනවා. රඤ්ඤෝ රාජකරණීයෝ කාතබ්බ. ඔය ඔක්කොටම වඩා වෙනස්නේ රජුරෝ නියම කරන ඒවා. ඒවට කලින් සැලසුන්නේ නැහැ. දැන් රජයෙන් යම් බද්දක් අය කළොත් අහවල් එකට දැන් බදු ගහනවා කිව්වොත් ඒක කරනවා. දැන් අපි කියමුකෝ තෙල් මිල හෙට ඉඳලා වැඩි කිව්වොත් තමන්ගේ අර වියහිදම් වල ඒක එකතු වෙනවා. ඒ වගේ ඊළඟට ඔය ඔක්කොම කියලා කියනවා අයම්පි කායෝ පීනේතබ්බෝ බ්‍රූහිතබ්බෝ. ආඳුනි මමත් අපි මගේ කය ගැන, මගේ සෞඛ්‍ය ගැන, මගේ පෝෂණය ගැන මං හොඳට අඳින්න පළඳින්න ඕන. මටත් වියදම් තියෙනවා. එතකොට බලන්න කොච්චර තියෙනවද කියලා. ඒ හින්දා හාමුදුරනේ අපට ඔය හිතන තාලෙට කටයුතු කරන්න අමාරුයි. එහෙම බැලුවම මේ රටවල් වල ඉන්න මිනිසුන්ට තවත් ප්‍රශ්නනේ. රටේ ඉන්න මිනිස්සු ගැන බලන්නත් එපා. කොච්චරද? ඒ මිනිස්සු හිතන්නෙත් වෙන විදිහටනේ. මේ කාරණාව හැමදාම තියෙනවා. ඉතින් සරියුත් මහරහතන් වහන්සේ විමසනවා හොඳයි. දැන් ඔය කටයුතු ඔබ විතරක් නෙවෙයිනේ කරන්නේ. අනිත් මිනිස්සු කරනවනේ. සරියුත් මහරහතන් වහන්සේ විමසනවා එහෙම කරන අය අතර ධර්මචාරීව කටයුතු කරන අයත් ඉන්නවා, අධර්මචාරීව කටයුතු කරන අයත් ඉන්නවා නේද? ඒ කියන්නේ සමචාරීව සරියුත් හාමුදුරුවෝ විමසනවා යෝමා පුත්ත ධාරස හේතු. මොකද්ද? අධම්මචාරී, විසමචාරී. එතකොට කිසිම දැහැමි බවක් නැතුව විසමචාරීව හරි හම්බ කරන අයත් ඉන්නවා, පෝෂණය කරන. ඒ වගේම ධම්මචාරී, සමචාරී, දැහැමිව බොහොම සාධාරණව හරි හම්බ කරලා කටයුතු කරන අයත් ඉන්නවා. සරියුත් හාමුදුරුවෝ අහනවා ඔහුගෙන් මේ අය අතර කවුද හොඳයි කියලා ඔබ හිතන්නේ? හාමුදුරනේ මේ ධම්මචාරී සමචාරී පිරිස උතුම් තමයි. හොඳයි. ඔබ දන්නවද අධාර්මිකව
විසමචාරීව හරි හම්බ කරන මිනිස්සු. එහෙම කෙනෙක් මරණයෙන් පස්සේ අපායගාමී වුණු වෙනවනේ. එතකොට පුළුවන්ද ඔබට කියන්න ඔබ එහෙම අපායගාමී වුණොත් ඔබට කියලා බේරෙන්න පුළුවන්ද මම මේවා කළේ අහවල් දේ කළේ මං හින්දා විතරක් නෙවෙයි මගේ දෙමව්පියෝ වෙනුවෙන් මගේ දූ දරුවෝ වෙනුවෙන් මගේ අඹුව වෙනුවෙන් මගේ දැසිදස්සන් වෙනුවෙන් මගේ මිත්‍රාදීන් වෙනුවෙන් මේ ආදී වශයෙන් ඒ නිසායි මම මේවා කළේ කියලා බෑ කිව්ව එහෙම කියලා බේරෙන්න. එහෙමනම් ඔබ එහෙම ගියාම දෙමව්පියන්ට පුළුවන් ද ඉදිරිපත් වෙන්න මේ පුතා අපි වෙනුවෙන් තමයි මේවා කළේ ඒ හින්දා ගැලවුමක් ලබා දෙන්න කියලා. බෑ කිව්ව එහෙම. ඉතින් මේක දිග සූත්‍රයක්නේ එක එක්කෙනාගෙන් අහනවා. අර මැති ඇමතිවරු පිළිබඳව මිත්‍රයෝ පිළිබඳව රජවරු මේ කිසිම විදිහකින් බෑ කියලා කිව්වා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ සිහිපත් කළා ඔබ පිළිගන්නේ ධම්මචාරී සමචාරී බව නම් උතුම්. අනිත් එක හීන දෙයක් නම් නරක දෙයක් නම් ඔබ ජීවිතයට එකතු කරගන්න අද ඉඳලා ධර්මචාරීව සමචාරීව දැහැමිව හරි හම්බ කරගෙන මේ කටයුතු කරන්න. සරියුත් හාමුදුරු මේ අවවාද අනුශාසනා කරලා පිටත් වුණා. ටික කාලයක් ගත වුණා. දැන් මේ ධනංජානී බමුණා රෝගාතුර වෙලා මරණාසන්න තත්ත්වයට පත් වුණා. ඔහු තමන්ගේ සේවකයෙකුට කතා කරලා කිව්වා යන්න මේ වේළුවනාරාමයට. ගිහින් බුදුහාමුදුරන්ට වඳින්න. මං වෙනුවෙන් වඳින්න. ඊට පස්සේ කියන්න මම මේ වඳින්නේ ධනංජානී වෙනුවෙන් කියලා. ඊළඟට සරියුත් හාමුදුරු ඉන්නවද අහන්න. සරියුත් හාමුදුරු ළඟටත් ගිහින් වඳින්න මං වෙනුවෙනුත් වඳින්න. වැඳලා කියන්න මම ඊටාම අමාරු තත්ත්වෙන් ඉන්නේ. රෝගී තත්ත්වෙන් ඉන්නේ. ඒ හින්දා වඩිනවා නම් හොඳයි කියන්නේ. මාව බලන්න එන්න කියන්නේ. බලන්නකො ඇත්ත වශයෙන්ම ලෙඩ දුක් වෙලා මරණාසන්න අවස්ථාවන් වලට පත් වෙනකොට තමයි වැඩියෙන් ආගම දහමේ පිහිට පිළිසරණ උවමනා වෙන්නේ. හිතා දාගන්න එපා. ඉතුරු ඔක්කොම දාලා යන්නේවනේ. ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ඥාතීන් මේ ඔක්කොම Taman තනියෙන් මුහුණ දෙන්නේ. ඒ ලෙඩ වෙච්ච එකට තව එක්කෙනෙක් එක්ක මුහුණ දෙන්න බෑනේ. ඒ වේදනාව Tamanනේ දරා ගන්න ඕනේ. ඉතින් අර වගේම ගිහින් බුදුහාමුදුරන්ට ඔහු වැඳා ඊළඟට සරියුත් හාමුදුරු ඉන්න තැනට ගිහින් සරියුත් හාමුදුරන්ටත් වන්දනා කරලා මතක් කළා ධනංජානි බමුණට අමාරුයි හාමුදුරනේ වඩිනෝ නම් හොඳයි. මේ සරියුත් මහරහතන් වහන්සේ පුදුම කරුණාවක් තියෙන කෙනෙක්නේ. උන්වහන්සේ වැඩම කළා. අර ධනංජානි බමුණා මරණාසන්නේ ඇඳට වෙලා ඉන්නවා. ඉතින් ගිහින් තොරතුරු ඇහුවා. අමාරුද වේදනාව දැනෙනවද කියලා ඇහුවා. ඔහු කියනවා හාමුදුරනේ මේ ලී එහෙම හිල් කරන නියං තියෙන්නේ. ඒ නියනකින් නැත්තම් ඒ වගේ උපකරණයකින් හිස් මුදුන හාරනවා වගේ මට දැනෙන්නේ. කිසියේ තියෙන වේදනාව. ඔය ගම්වල පොළොස් කෝස් එහෙම හාරන ඒවා. ඊළඟට කියනවා හාමුදුරනේ වරපටක් අරගෙන. ඒ කියන්නේ ඔය හම් වලින් ලනු හදනවනේ ඒවටනේ වරපට කියන්නේ.
ඒ වරපටක් අරගෙන ඔළුව වටේට ඔතලා දෙපැත්තෙන් අදිනවා වේගෙන්. ආන්න ඒ වගේ මගේ හිස රිදෙන්න පටන් ගන්න තියෙන හාමුදුරනේ. තදින් අදිනකොට දැනෙන වේදනාව. ඔය හරක් කපන මිනිස්සේ. ඒ හරක් කපන්න ගන්න මස් කපන්න ගන්න පිහිය අරගෙන දැන් මේ බඩ පළලා මගේ බඩවැල් එහෙම පොඩි කෑලි කෑලි වලට කප කපා අයින් කරනවා වගේ මට ඉච්චර වේදනාවක් අපේ හැඳුනේ මේ කුසේ ඉඳලා දැනෙනවා කියලා. ඉච්චර වේදනාවක් මරණාසන්න. ඊළඟට කියනවා හාමුදුරනේ එහෙම එක තැනක් නෙවෙයි. පණ නැති මිනිහෙකුට දුර්වල මිනිහෙක් දෙන්නෙක් කියලා දෙපැත්තෙන් අත් කකුල් වලින් අරගෙන ගිනි අඟුරු වලක් තියෙනවා. ඒ වලට දාලා ඒ පැත්තට දානවා මෙහෙට දානවා ඒ නිකන් පුච්චනවා. මිනිස්සු බාබකියු කරන්නේ ඒ වගේ. ඒ වගේ මේ පණ පිටින් ඉන්න කෙනෙකුට එහෙම කරොත් කොච්චර අන්න ඒ වගේ මට වේදනාවක් දැනෙනවා හාමුදුරනේ කියලා කිව්වා. ඒ වගේම ඔහුට පෙනෙන ඔය මරණාසන්න අවස්ථාවේදී දකින්න ලකුණු තියෙනවනේ. ඒ මරුණට පස්සේ යන තැන පිළිබඳව නිකන් ලකුණු කියවෙන්නේ වගේ. එතකොට සරියුත් මහරහතන් වහන්සේ දැක්කා මොහුගේ ගමන මරණයෙන් පස්සේ යන්නේ කොහාටද කියලා. නිරයට යන්න නියමිතව ඉන්නේ යන කෙනෙක්. එතකොට සරියුත් මහරහතන් වහන්සේ මේ ධනංජානි බමුණගෙන් අහනවා තංකින් මඤ්ඤසි ධනංජානි නිරයෝවා තිරච්ඡානෝ යෝනින්වා. ඒ කියන්නේ අපායට යන කෙනෙකුට අපාය අප්‍රමාණ දුකක්නේ කවදාකවත් සැපක් නැහැනේ. ඒ දුක ගැන දකින්නකොට යාගෙන් ඇහුවා ඔබට හිතෙන්නේ ඒ නිරයද හොඳ තිරච්ඡාන නැත්නම් තිරිසන් ආත්මිකද හොඳ කියලා. ඇත්ත වශයෙන්ම අර වගේ දුක්මනේ තියෙන්නේ. මැරෙන්නෙත් නෑනේ අවුරුදු ලක්ෂ ගාණක් එහෙමනේ අපාය ගැන කියවෙන්නේ. මැරෙනවා නම් දෙයක් වුණා මැරුණා. එහෙම නෙවෙයිනේ. අප්‍රමාණ දුකක් වේදනාවක් විඳින්නේ. හැබැයි තිරිසන්ගත ලෝකේ එහෙම බැලුවම කොච්චර හොඳයිද? මෙයාට හිතනවා සත්තු ගැන දකිනකොට එච්චර මෙයා කියනවා අනේ හාමුදුරනේ තිරිසන්ගත යෝනි තාම ඉහළයි කිව්වා. හරිම හොඳයි කිව්වා. දැන් ඔහුගේ හිත අපායෙන් ගැලවිලා තිරිසන් යෝනියට කැමැත්ත තියෙනවා. තිරිසන්ගත යෝනියේ තියෙන නරක පැත්ත පෙන්වනවා. දැන් අපිත් කියනවානේ ජීවිතේ කුරුල්ලෝ වගේ යාලා ඉන්නේ කියලා කිව්වට කුරුල්ලොන්ට තියෙන දුක දන්නේ නැහැ මිනිස්සු. නේද? විතර දාලා කූඩුවේ ඉන්නකොට කොච්චර සත්තු ඇවිල්ලා, ගැරන්ඩි ඇවිල්ලා, කපුටෝ ඇවිල්ලා, කොට කොටා කෑලි ගලව කන කොච්චර කුරුල්ලෝ එහෙමනේ. කුරුල්ලෝගේ එහෙමයි. බලන්නකෝ තිරිසන්ගත ලෝකේ දිහා කිසිම සතෙකුට ගැලවුමක් තියනවද කියලා? කොච්චර දරුණු සතෙකුට වුණත් තව කණ්ඩායමක් ආපුවම එහෙමයි. ඔබ දැකලා ඇතිනේ දැන් හුඟ පේනවනේ මේ YouTube වල එහෙම විවිධ මේ වීඩියෝ ක්ලිප් සමහර සත්තුන්ගේ කන්නේ කෑලි මේ පණ පිටින් ඉදිද්දි තමයි සත්තු කණ්ඩායම කෑලි වලට ඇද ඇද කන්නේ. කොච්චර වේදනාවක්ද කියලා බලන්න. ඊට පස්සේ මේ තිරිසන්ගත යෝනියයි ඊළඟට කියනවා പ്രേත ලෝකය ගැන. ඇත්තටම තිරිසන්ගත ලෝකයට වඩා പ്രേත ලෝකයේ ඉහළයි. හේතුව උන්ට කතා කරන්න පුළුවන්. උන්ට ඉල්ලන්න පුළුවන්. උන්ට බඩගින්න සාපිපාසයේ තිබ්බොත් කොහෙන් හරි දෙයක් හොයාගන්න එහෙම අමාරු තැන් තියෙනවා. නමුත් මේ ඔවුන්ට
අර සත්තුන්ට තියෙන බාහිර බලපෑම් අඩුයි. එහෙමනේ. ඊළඟට ප්‍රේතාත්මේ ගැන කියලා ඊළඟට පෙන්නනවා මනුස්සාත්ම භාවය ගැන. මිනිස්සාත්ම භාවය කොච්චර ඉහළද බලන්න. කොච්චර උතුම්ද කියලා. නේද? අපි ගත කරන ජීවිත දිහා බැලුවොත් එතකොට මෙයාට මතක් වෙන්නේ තේ ජීවිතේ. එහෙනම් කිව්වා අනේ හාමුදුරනේ මිනිස්සාත්ම භාවය තමයි ඉහළ. එතෙන්ට හිත ආවා. එතනට යොමු වුණා. ඊට පස්සේ මේ මනුස්සාත්ම භාවයත් අපි හිතන්නකෝ. දැන් අපි හිතන්නේ මිනිස්සු හිතන්නේ ඇමරිකාව ඉහළම කියලා. මේ පාරවල් යනකොට පේනවනේ හෝම්ලස් මිනිස්සු කොච්චර ඉන්නවද කියලා. මේ තැන් වල මේ සීතල කාලෙත් කොහෙන් හරි ඉවත දාපු පුටුවකට වෙලා ගුලි ගහලා ඉන්න මිනිස්සු කොච්චර අපට පේනවද? ඒ කියන්නේ මිනිස්සාත්ම භාවයක් ලබාගෙනත් හොඳ දියුණුවයි කියන රටකට ඉපදිලා දැන් මෙහෙට මේ ග්‍රීන් කාඩ් එකක් ගන්න පුරවැසිකම ගන්න කොච්චර මිනිස්සු නමුත් මෙහි ඉන්න මිනිස්සු දිහා බලන්න. ඒ කියන්නේ මිනිස්සාත්ම භාවයේ කොච්චර දුක් තියනවද බලන්න අපට. පිළිකාර වහලකට යන මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. එතකොට මේ පැත්ත කියලා ඊළඟට පෙන්නවා සරියුත් මහරහතන් වහන්සේ චාතුම් මහා රාජිකයේ පිළිබඳව දිව්‍ය ලෝකේ පල්ලෙහාම එක. මේ අවුරුදු 50ක් ඒක දවස. ඒ වගේ පොඩි ළමයි වගේ උපදින්නේ නැහැ. ඒ ඉපදිච්ච ස්වරූපෙම තමයි ඔය ඉන්නේ. ගා කාලේ ආයුෂ තියෙනවා. සැප සම්පත් තියෙන කුඹුරු කොටන්න ඕනේ නැහැ. රස්සාවලට යන්න දෙයක් නැහැ. හිතන පතන දේවල් ඒ ලබා ගන්න පුළුවන් ක්‍රමයේ තියෙනවා. අපි වගේ කොන්දේ අමාරු හැදෙන අතපය හිරි වැටෙන ඒවා ලෙඩ නැතුව හැබැයි එහෙන් චුත වෙන්න කිට්ටුව ඇඳුම් දුර්වර්ණ වෙනවා අන්න ඒ වගේ දෙයක් විතර නෙවෙන්නේ. එහෙම. ඔව් හාමුදුරනේ කොච්චර ඉහළද කියලා එතන හිත පිහිටව ගත්තා. ඊට පස්සේ තාවතින්සේ අර වගේ දෙගුණයක්. අර අවුරුදු 100ක් මෙහි අවුරුදු 100ක් එක දවස. එහෙ අරිට වඩා සැප තියෙනවා. ඒ වගේ එතෙන්ට ගියා. යාමේ තුසිතය නිම්මාන රත්තිය පරිනිම්මිත වසවත්ති කියන මේ දිව්‍ය ලෝක වලින් පිළිවෙලට ගෙනිච්චා. ඊට එහා තියෙන තැන තමයි බ්‍රහ්ම ලෝකය. එතකොට දැන් මේ බමුණ අහනවා බමුණුනේ බ්‍රහ්මත්වයෙන් ප්‍රාර්ථනා කරන ඉහළම තැන යාලට. සරියුත් හාමුදුරුවෝ අහනවා හාමුදුරුවනි මම මේ ධන මේ බ්‍රහ්ම ලෝකේ උපදින්න මොනවද කරන්න ඕනේ? ධනං ඥානිස්ස බ්‍රාහ්මනස්ස බ්‍රාහ්මණං මේ ධනංජානී බමුණට බ්‍රහ්මාණං සහතව්‍ය බ්‍රහ්මයත් එක්ක එකතු වෙන්න කරන මග්ගං දේශන්ති මාර්ගය කියලා දුන්නා. මේක හරි වැදගත්. මේ මාර්ගය ඔබට අපට ප්‍රායෝගිකව කරන්න පුළුවන් වන දෙයක්. මොකක්ද? අපි අපායගාමී වෙච්ච කෙනෙකුට උනත් එතනින් අත මිදලා අතෙන්ට යන්න පුළුවන් තැන තමයි කොහොමද මෙත්තා සහගතා ඒකං දිසං චරිත්වා විහෙරති. හරිම වැදගත් සුවිශේෂම දෙයක් තමයි මෛත්‍රී වඩන එක. තමන්ට මෛත්‍රී වඩා ගන්න එපා ඉස්සරෝම. එතකොට තමන් ළඟම ඉන්න අයට මෛත්‍රී වැඩිම. ඊළඟට එක දිශාවක් පූර්ව දිශාව මෛත්‍රී වඩා මේක ක්‍රමානුකූලව කරන්න. නැතුව එකවරට ලෝකයට මෛත්‍රී වඩනවා කියන එක අපහසුයි. එහෙනම් පළවෙනියට තමන්. මොකද මිනිස්සු තමන් එක්කත් තරහයි. ඒකනේ තමන්ගේ සියදිව හානි කරගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? එහෙනම් තමන්ට මෛත්‍රී කරන්න ඕන. ඊළඟට තමන්ගේ දූ දරුවන්ට
බිරිඳට, ස්වාමියාට, දෙමාපියන්ට, ඥාතීන්ට, සහෝදරයන්ට මෛත්‍රී කරන්න. එයාගේ විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්. අපේ හිතට කලකිරෙන දේවල් ඕන තරම් වෙන්න පුළුවන්. හැබැයි ඒවා ඔක්කොම යටපත් කරගෙන මෛත්‍රී වඩන්න ඕන. ඊළඟට අපි කියමුකෝ නැගෙනහිර දිසාවට කියලා. ඊළඟට දකුණු දිසාවට, බස්නාහිර දිසාවට, උතුරු දිසාවට. මේ ආදිව අපි මේ දිසා කියලා කියන්නේ 4 දිසාවටම. සහ උඩට යට දිසාවට. ඒ කියන්නේ මේවා බුදුහාඳුරු පෙන්වුවත් එක එක දිසාවල් වලට සංකේතක්. ඒ කෙසේ වෙතත් ඔබ හිතන්න මුළු මහත් ලෝකයාටම මෛත්‍රී වඩන එක. ඒක තමයි කුසලයක්. පින්නතුනි, පිනුයි කුසලුයි දෙකක්නේ. මේ කුසල් කරන එක වියදමක් නැතුව කරන්න පුළුවන්. හැබැයි අමාරුයි. මෛත්‍රී වඩන එක හිතන තරම් ලේසි නෑනේ. ඒ වගේ. ඊළඟට මෛත්‍රී වැඩීම විතරක් නෙවෙයි, මුදිතා, උපේක්ෂාව, ඊළඟට කරුණාව, මේ ඔක්කොම මේ අපිට අනිත් අයට මුදිතාවෙන්, ඒ කියන්නේ අනිත් අයගේ මේ වැරද්දක් දැක්කත් ඒක ඉවස ගන්න එක. කරුණාව කියලා කියන්නේ අනිත් අයගේ දුකක් දැකලා අපේ හදවතුන් අනේ ඔහුට උදව්වක් උපකාරයක් කරන්න ඕන කියලා. උපේක්ෂාව කියලා කියන්නේ මැදි සිතින් කෙනෙක් දියුණු වුණත් උපේක්ෂා සහගතව. එයා අපට බැන්නත් අපට හොඳක් කිව්වත් උපේක්ෂා සහගත වෙන්න පුළුවන්කම. ඒක හරි හොඳ හිතින් කරන්න ඕන එකක්. මෙහෙම හිත පිහිටුවා ගන්න පුළුවන් කෙනෙකුට බ්‍රහ්ම ලෝකෙට යන්න පුළුවන්. හිතත් එක්ක තමයි ඇත්ත වශයෙන්ම මේ සංසාර ගමනේ සුවිශේෂ තැන. ඉතින් මේ බමුණ හිත සකස් කරගත්තා. එතන ඉද්දී හිත එතෙන්ට ආවට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ පිටත් වුණා. පිටත් වෙලා වේළුවනාරාමයට වඩිනවා. එතකොට බුදුහාමුදුරු මේ කාරණාව දැක්කා. දැකලා බුදුහාමුදුරු සරියුත් හාමුදුරුවන්ට ඒ වගේම අවසාන වෙලාවේ අර බමුණ මතක් කළා බුදුහාමුදුරුවන්ට මගේ නමින් වඳින්න හාමුදුරුවනේ කියලා. මා වෙනුවෙන්. ඒ වගේම වන්දනා කළා සරියුත් මහරහතන් වහන්සේත් ඒ බමුණ වෙනුවෙන්. එතකොට බුදුහාමුදුරුව අහනවා කිං පනතුවං සාරිපුත්ත, කොහොමද ඔබ සාරිපුත්‍ර ධනංජානින් බ්‍රාහ්මණං සති, ධනංජානි බමුණාගේ සිහිය උත්තරින් කරණී, ඉතා උතුම් තැනකට ගෙනියන්න පුළුවන්කම තියෙද්දි හීනේ බ්‍රහ්ම ලෝකේ පතිට්ට පෙත්වා. දැන් අපට නම් හිතෙනවානේ බ්‍රහ්ම ලෝකය කියන්නේ හීන තැනක් නෙවෙයිනේ නේද? අතර අපායවල්, ප්‍රේත ලෝක, තිරිසංගත යෝනේ, මිනිස් පැවැත්ම, දිව්‍ය ලෝක, ඒ ඔක්කොටම ඉහළනේ. හැබැයි බලන්න බුදුහාමුදුරු කෙනෙක් කියන්නේ ඒක හීනයි. සරියුත් හාමුදුරන්ට පෙන්නනවා, මතක් කරනවා එතෙන්න පිහිටවන්න පුළුවන්. ඒක බුදුහාමුදුරු කෙනෙකුටනේ ඒක කරන්න පුළුවන්. ඉතින් සරියුත් හාමුදුරු මතක් කළා ඔහු බමුණෙක් නිසා එතෙන්න මාව හිත සකස් කළා. කොච්චර තැනක්ද බලන්නකෝ. හරියට පුංචි දරුවෙක් නේද? පඩියෙන් පඩිය අත දීලා උඩට ගන්නවා වගේ ගෙනාවනේ උඩට. දැන් මෙයා ගම් වතුරක් ඇවිල්ලා දැන් යට පතුලේ හිටියොත් වතුර පිරලා මැරෙන්න වෙනවා. හැබැයි පළවෙනියට උඩටම ගන්න ගියේ නෑ. මොකක්ද කළේ? අර සතර අපායේ ගිලිලා හිටපු එක්කෙනාට එතනින් උඩට අඩිය තියන්න කිව්වා තිරිසන්ගත ලෝකේ. තව පඩියක් උඩට ගත්තා. ප්‍රේත ලෝකේ තව පඩියක් උඩට ආවා. මනුස්ස ලෝකේ තව පඩියක් ආවා. මෙහෙම පිළිවෙලට උඩට ගත්තා. හැබැයි එතන පිහිටුවපෙක බුදුහාඳුරු සිහිපත් කළේ හීන තැනක් හැටියට. ඇයි ඒ? බ්‍රහ්ම ලෝකයක ඉපදිලා ආයුෂ කොච්චර වින්දත් ඔහුත් මරණයෙන් පස්සේ ආපහු අපායගාමී වුණා.
දිව්‍ය ලෝකවල ඉපදිච්ච අයත් එතනින් පස්සේ ආපහු പ്രേත ලෝකවලට යයි. ඔබ අප හැම දෙනාම එහෙමයි. අපේ පළවෙනි මනුස්සාත්ම භාවයත් මේක නෙවෙයිනේ. අපි ඕන තරම් මිනිස්සු වෙලා ඉපදිලා ඇති. අපි තිරිසන්ගත ලෝකෙත් අප්‍රමාණව සැරිසරලා ඇති. නෑ කියන්න බැරි ඇයි? 550 ජාතක පොත පෙරලලා බැලුවම කොච්චර ජාතක කතාවල තියෙනවද බුදුහාමුදුරුවෝ බෝසත් ආත්ම භාවවලදී මුවෙක් නේද? සිංහයෝ වෙලා, ගවයෝ වෙලා, වඳුරෝ වෙලා, නයි වෙලා කොච්චර ආත්ම භාව තියෙනවද? ඒකෙන් පේනවා මේ සසරේ. ඒකයි මේ බ්‍රහ්ම ලෝකයක් හීනයි කිව්වේ. සක්විති රජකම දරුවත් ඒකත් හීනයි. ඒකයි උතුම් කියලා හිතන්නේ අපි. එහෙනම් පින්නතුනේ මේ බුදුහාමුදුරු සිහිපත් කළා දැන් නම් ඔබ පිටත් වෙලා එනකොට මේ ධනංජානි බමුණා මරණයටපත් වුණා. ඔහු දැන් බ්‍රහ්ම ලෝකයට උත්පත්තිය ලැබුවා. පින්නතුනේ එනිසා මේකෙන් අපට එක හොඳ දෙයක් කියවෙනව නේද? මුළු බණ කතාව තුලම. ඒ කියන්නේ අපට අපි හැමදෙනාම බැඳිච්ච අය. දැලක් වගේ අපට ඥාතීන් හිතවත්තු ආගම දහම පරලෝව මේ ඔක්කොමත් එක්ක අපි හරි හම්බ කරනවා. ඉතින් දැහැමිව ඒ දේ කරන්න පුළුවන් වෙන උත්සාහවන්තව කරන එක සාධාරණව කරගන්න එක තමයි වැදගත් වෙන්නේ. මොකද තනියෙන් අපි සසරට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. ඒ වගේම අපේ ගෙදරක දරුවෙක් ඉන්නවා කියන්නකෝ. ඒ දරුවා කොහේ හරි නරකම තැනක හිටියත් ඔහුට ටිකෙන් ටික තමයි දොස් කියලා මේ එහෙම නෙවෙයි කියන එකට වඩා එතනින් තව චුට්ටක් උඩට එන්න උදව් වෙන්න. එතනින් තව ටිකක් උඩට එන්න උදව් වෙන්න. තව ටිකක් උඩට උදව් කරන්න. ආන්නේ බඳු කෙනෙකුට තමයි සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාවට කියන්නේ ධනංජානි සූත්‍රය කියලා. ධනංජානි කියන එකේ තේරුම ගත්තම ධනෙ දන්නවා කියන එක. සල්ලි ගැන දන්නවා. හැබැයි මිනිස්සු ධනංජානිලා තමයි වැඩි හරියක් ඉන්නේ සමාජයේ. හැබැයි ඒ අය මොකද්ද? පුඤ්ඤං දාන. පින ගැන දන්නේ නැහැ. කම්මං නජාන. කර්මය ගැන දන්නේ නැහැ. ඒ නිසා ධනංජානි නෙවෙයි. ධනය ගැන හරියට සාධාරණ හම්බ කරගන්න දැනගන්නවා වගේම පරලොවක් තියෙන බව දැනගන්නවා. අපට කර්මයේ තියෙන බව දැනගන්න ඕන. එතකොට පින්නතුණි සමස්තයක් හැටියට ගත්තා. අපි වැරදි විදිහට යමක් කළොත් වැරදි දෙයක් කළොත් ඒකේ නීතිය හනුවට අපි අහු වුණොත් මෙලෝ වශයෙන් නේද? අපි හිරේනේ යන්නේ. අපි හිරේ යනවා. ඕන තරම් වැරදි වැඩ කරන මිනිස්සු හිරේ නොයා ගොඩ යනවා. අපේ රටවල් වැඩියෙන්ම ලංකාව වගේ රටක. හැබැයි පින්නතුණි හිරේ නොගියට එයට යන්න තැනක් තියෙනවා ඊළඟට. ඒ තමයි නිරේ. හිරේ නොවන බොහෝ දෙනෙක් නිරේ යන්න වෙනවා. ඒ හින්දා අපි කටයුතු කරන්න ඕන ජීවිතේදී හිරෙත් නොයා නිරෙත් නොයා සංසාර ගමන කෙලවර කරගන්න තත්ත්වයටපත් වෙන්න. ඉතින් දැන් පැයකට ආසන්න වෙලාවක් ගත වුණා. තවත් විනාඩියක් දෙකක් තමයි තියෙන්නේ. ඒ නිසා යලිත් ඔබට සිහිපත් කරන්නට කැමති ඔබට පුළුවන් වෙලාවකදී ධම්මං චරේ සුචරිතං කියන පණිවිඩය තමයි මේ බණ පදයේ තියෙන්නේ. දැහැමිව හැසිරෙන්න සුචරිතවත් කෙනෙක් බවට පත් වෙන්න කියන එක තමයි මේ මුළු සූත්‍රයෙන්ම දෙන පණිවිඩය බවට පත් වෙන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනා මේ පින්කම සිද්ධ කරන වෙලාවේ අපේ ශාස්ත්‍රපති පණ්ඩිත අපේ ආනන්ද පණ්ඩිත හාමුදුරු සිහිපත් කළ විදිහට අද මේ
ධර්මදේශනයෙහි සුවිශේෂ දායකත්වය ලසන්ත හෙට්ටිආරච්චි මහත්මයා විසිනුයි සිද්ධ කරනු ලබන්නේ දරන්නේ මෙයින් 3 මාසයකට කලින් ජන්මාන්තර ගතවන්ට යෙදුන නදීසා ලක්මාලී ජයකොඩි මහත්මියට පින් අනුමෝදන් කිරීම වශයෙන් ඇයට මේ පින් අනුමෝදන් අනුමෝදන් වේවා. එවැගේම ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබ හැම දෙනා නමින්ම මිය පරලොව ගිය හැම දෙනාටම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා. විශේෂයෙන්ම අපේ මොරතොට ආනන්ද ගෞරවනීය විහාරාධිපති පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ පූජනීය මහා සංඝරුවනටත් පින්වත් ඔබ හැමදෙනා නමින්ම මිය පරලොව ගිය අයටත් පින් අනුමෝදන් වේවා අනුමෝදන් කරනවා. එයත්න්ට සසර දුක ගෙවා දෙව් මිනිස් සපත් කෙලවර උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසෙල්ල පිණිස මේ පින් හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ගෞරවනීය අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේ විහාරස්ථානයේ වැඩ ඉන්නෙත් අපේ සහෝදර හාමුදුරු කෙනෙක්ගේ ඥාති පුත්‍රයන් වහන්සේ නමක්. උන්වහන්සේ ඇතුළු මහා සංඝරුවනට එවැගේම පින්වත් ඔබ හැම දිනාටම මෙලව නිදුක් බව නිරෝගී භාවයේ චිර ජීවනයේ ලැබේවා. මෙලොවින් වන්නා වූ ග්‍රහ නක්ෂත්‍ර අපල උපද්‍රව ආදී වේනං දුරු කරාවා. කායික මානසික සාහනීය සැනසෙල්ල ලැබේවා. හැම දිනාටම උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසෙල්ලත් ලැබේවා කියලා පින් අනුමෝදන් කරන්න දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තේමං සදාති. පින් සිද්ධ වෙච්චාවේ හාඳුනේ තෙරුවන් සරණයි හාමුදුරනේ. අපේ දායක පින්තුන්ගෙන් අද දවසේදී ධර්ම දේශනාව සිද්ධ කිරීම සම්බන්ධයෙන් අපි තාමත්ම කෘතඥතාපූර්වකව පින් අනුමෝදන් කරනවා. තමන් වහන්සේටත් මෙම ශාසන බ්‍රහ්මචර්යාවෙහි යෙදෙමින් බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රය ආශිර්වාදයෙන් දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් මේ සියලු කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථකව සිද්ධ කර ගැනීමට ශක්තිය ධෛර්යය වාසනාව ආශිර්වාදයේ සරසේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ සලකපු ලසන්ත හෙට්ටිආරච්චි මහත්මයා තමන්ගේ දයාබර බිරිඳ නදීසා ලක්මාලී ජයකොඩි මහත්මිය සිහිපත් කරගෙන එතුමියට මේ පරිලෝක ගිහිල්ලා මාස 3ක් පිරීම නිමිති කරගෙන පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි අද ධර්ම දේශනාවේ දායකත්වයේ සිළුවේ. ඉතින් අද දවසේදීත් අපේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම පිණිස මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුටමත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වීමෙන් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසීමටත් ඒ වගේම අවසන අපසාන්තිනායක මෑණිය ලෝතර බුදු පියාණන් වහන්සේ හොඳයි සාන්තයි සපයි කියා දේශනා කොට වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසත් මේ පින් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි. යලිත් වතාවක් අපි එන සතියේ සෙනසුරාදා දවසේ මේ වගේම වෙලාවට සම්බන්ධ වෙමු ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා. එහෙනම් අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණ අපි මෙතනින් සමුගන්නවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මාතේ.
තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි නෝනා. තෙරුවන් සරණයි හාමුදුරනේ. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි.